උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා මාතර හිත්තැටිය මැද කජ්ජුවත්තේ පදිංචි නානායක්කාර කුරුප්පුගේ පවුලේ දූපුතුන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා බැතිබර දායකත්වය ලබා දී තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් මාතර හිත්තැටිය මැද කජ්ජුවත්තේ විසූ පරලෝසපත් සර්ප විෂ වෛද්‍ය NKD දයානන්ද පියාණන්ට සහ VG සෝමාවතී මෞතුමියටත් පරලෝසපත් සොයුරු NKW කරුණානායක මහතාටත් පවුලේ පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට හා හිතමිත්‍රාදීන්ටත් අපවත් වී වදාළ සියලුම මහා සංඝරත්නයටත් රට දෑ වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ටත් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කුසලය අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වෙත්වා. සසර දුකින් අත්මිදී නිර්වාණ අවබෝධය ලබා ගැනීම පිණිසත් මේ උතුම් කුසලය හේතු වාසනා වේවා. තවද සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ වන ගරුතර මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේ ඇතුළු සියලුම ස්වාමින් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් නිවන් මඟ සාක්ෂාත් වීම පිණිස මේ ධර්ම දානමය කුසලය හේතු වේවා. සියලුම ලෝකවාසී ජනතාවටද මේ ධර්ම ශ්‍රවණානිශංසයෙන් භව ගමන කෙලවර වී අමා මහ නිවන් සුව අත්වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපමාදෝ රතෝ බික්ඛු පමාදෝ භය දස්සිවා අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සංතිකේති. මෙම ධර්මානුශාසනාව සඳහා සදහැවර අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නා වූ බෞතුන් ප්‍රමුඛ නිවන් මඟ ධර්මදේශනා ප්‍රිය කරන්නා වූ සදහැවර පින්වත්නි, ඔබ අපට ලබා දී තියෙන මාතෘකාව නිවන් මඟ හා නිවන. සියවසකට සියවස් භාගයකට පමණ පෙර කතා කරන්න බය වුණා වූ මාතෘකාවක් වූ, අවලංගු මාතෘකාවක් වුණා වූ, කල් දැමුවා වූ මාතෘකාවක් වූ මාතෘකාවක් ගැන වර්තමානයේ කතා කරනවා. ඒ වෙනුවෙන්ම වෙන් වූ නාලිකාව වශයෙන්ුත් පවතිනවා. එහෙම කතා නොකරන අයත් සමාජයේ ඉන්නවා. ඔබ මට ලබා දුන්නා වූ මාතෘකාවට සාධාරණයක් ඉටු කරන්න තමයි මම මේ ගාථාවක් ගත්තේ. ගාථාවේ අදහස් සඳහන් කරුණු පැහැදිලි කිරීමට මත්තෙන් ඔබ පැමිණි සඳහන් කළා තිබෙනා මේ වචන දෙක පිළිබඳව අපි ටිකක් කතා කරලා ඉන්න ඕන. මග කොළඹින් පිටත් වෙලා නුවර පැත්තට આવොත් නුවර යන මග ගන්නවා. කිලෝමීටර් 115ක් යන්න පුළුවන් නම් ඵලය හම්බ වෙනවා නුවර. මොහොදු පැත්තට පිටත් වුණොත් ගාලු යන්න ඔය වගේම කිලෝ 150ක් ගියෝ කිලෝමීටර් 115ක් ගියොත් ගාලු කොටුව හම්බ වෙනවා. මාර්ගයක් ගත්තහම ඵලය හම්බ වෙනවා. හැබැයි ඒකේ මාර්ගය කිලෝමීටර් ගාණක් තියෙනවා. මේ නිවන් මඟ හා නිවනට එහෙම නැත්නම් මාර්ගඵලවලට මාර්ගයට අනතුරුව ඵලයේ ඉපදීමට එක්ෂණ මාත්‍රයක්වත් කල් ගත නොවන හින් තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අකාලික නම් මනසේක කියලයි දහම් ගුණ පාඩම් වෙලා තියෙන්නේ මට. එහෙනම් ඒකට හැබැයි අනතුරුව තමයි ඵලයේ මාර්ගයට අනතුරුව. එහෙනම් කලමුව මේ නිවනට බය අරගන්න නිවන කොයි වගේද කියලා තේරුම් ගන්න. මගේ ළමා කාලය තුළ මම
අනුන්ගෙන් අහපු වචන අනුව ගත්තාම නිවන් දකින්නවා. නිවන් දකින්නවා කියන්නේ නැවත ඉපදීම නැති කරනවා. අපි දැන් මැරුණාම නැවක උපදිනවා මව් කුසක. මව් කුසක ඉපදුනේ නැත්නම් නිවන්. එහෙම තමයි අපි හිතන්නේ. ඔබත් එහෙම හිතන් ඉන්නවද? ඒ මව් කුසේ නැවත ඉපදේ වෙනකොට ජීවිතය තුළ නැවත ඉපදීමක් තියපුවා කියලා තේරුම් ගන්න ඔබට පුළුවන් නේද? එහෙම නැත්නම් බුද්ධ වචනයක් ආශ්‍රයෙන් ඔබට තේරුම් ගන්න පුළුවනි නේද? පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේ චුල්ලසච්චක සූත්‍රයේ මගේ පාඩේ. තථාගත බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ධම්මං දේසේති. 80න් පස්සේද නැත 35 සහ 84. අරක තීරුම එහෙනම් ඔන්න ධර්ම දේශනා කරනවා. මොකටද? පරිනිබ්බානාය නිවීම පිණිස. අපි එකට ගනිමු දුකින් නිදහස් වීම පිණිස කියලා. පරිනිබ්බුතෝසෝ භගවා දුකින් නිදහස් වූ ඒ උත්තමයන් වහන්සේ. දැන් ඒකෙන් කියවෙනවා නේද පරිනිබ්බුත කියන වචනට අදාළ නිවීම ජීවිතය තුළ තියෙන බව. උන්වහන්සේ 35 සිට 80 දක්වාම මේ උත්තරීතර සුව වැළඳූ බව. වැළඳූ කියන්නේ කටින් ගත්තා කියන එකනේ විඳි බව. එහෙනම් ඒක තුළ ඔබ අනුගමනය අනුකරණය කරනවා විශ්වාස කරනවා නේද මේ බුදු සමයෙන් පෙන්වන නිවීම මරණයෙන් එහා පැත්තේ හෝ කවුරුහල් ලබා දෙන දෙයක් නොව අපි ළඟ තිබෙන අපි වසාගෙන ඉන්න දෙයක් කියලා. එහෙම තේරුම් ගන්න වෙනවා. අනතුරුව A9 මාර්ගයේ A1 මාර්ගයේ වගේ A23 මාර්ගයේ වගේ මාර්ග වලට නම් තියලා තියෙනවානේ. ඒ මාර්ගයේ ගියාපම කෙලවරට යන්න පුළුවන්. ඒ වගේ මාර්ග කියන්නේ එකේ තේරුම මග කියන එක. ගත්තොත් ලැබෙන එක තමයි ප්‍රතිඵලය. එහෙනම් අපට මග්ග ඥාන දර්ශනය වෙන්න ඕන. මග සහ නොමග මොකක්ද කියලා නුවණට තේරෙන්න වෙනවා. එහෙම නැත්නම් අපිට තව මේක තේරුම් ගන්න ලේසියි මෙහෙම. මාර්ග. අපි කියමුකෝ ආරාජ්‍ය ආයතනයක් තියෙනවා කියලා. මේකේ ඉන්න සේවකයෝ දෙන්නෙක් මාර්ග දෙකක් අනුගමනය කරනවා. දැන් කාපට් පාර නෙමෙයි තාර පාර නෙමෙයි අනුගමනීය ක්‍රියා මාර්ගය කියන්නේ. එක්කෙනෙක් යුතුයකම් පැහැර හැරීමේ අවශ්‍ය වුණොත් හොරකම් කරන මාර්ගය. අනිත් එක්කෙනා යුතුයකම් පැහැර හරිය නැතුව රාජකාරිය හරියට කරන මාර්ගය. මේ මාර්ග දෙකේම යනකොට කොයි වෙලාවෙ හරි වැඩිහිටියන්ට නැත්නම් භාගයුත්තන්ට මාට්ටු වෙනවා. එහෙමනේ වචනේ කියන්නේ. දැන් වගකීම් පැහැර හැරි හොරකම් කර පුද්ගලයාට ස්ථාන මාරුව සේවෙන් පහ කිරීම තමයි ඵලය. හරියට කරපු කෙනාට වැටුප් තලයක් වැඩිම උසස් වීමක් හම්බවීම තමයි ඵලය. දැන් මේ මාර්ගය මොකද්ද? තරපාරක්ද? අනුගමනීය ක්‍රියාමාර්ගය. එහෙනම් මේ අපිට මේ මාර්ග කියන වචනෙන් කියවෙන්නේ එහෙමනම් අපේ ජීවිතය තුළ අනුගමනය කරන්න ඕන මාර්ගයක් කියන එක භාවයි කියලා මම කල්පනා කරනවා. දැන් ජීවිතය තුළ මෙහෙම අනුගමනය කරන මාර්ග තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ. මම මෙහෙම මගේ ධර්ම දේශනාවල විග්‍රහ කරලා තිනවා. ඔබත් සවන් දීලා ඇති අලුත් කරගන්න. අර ආයතනය තුළ විස්තුකම් පැහැර හරින්නා සහ වංචා කරන්න වගේ සමාජයේ ජීවත් වෙනකොට මේ උසගෙන නිවා ගැනීම නැත්තම් මේ සම්පත් උපයා ගැනීම උදෙසා පාප මාර්ගය තෝරා ගන්න අය ඉන්නවා. ඒකේ බරපතලක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන්ට ඕන ඔවුන්ගේ වාසිය විතරයි. ඒක හොඳ නෑ කියලා තේරුම් ගත්ත අය පුණ්‍ය මාර්ගය තෝරාගත්ත අය ඉන්නවා. ඔබට තේරුණේ නැති වුණාට ಭಾರತೀಯ සමාජය තුළ මේ දෙකම අතහැර මිට එහා ගිය මාර්ගයක් තෝරාගත්ත අය ඉන්නවා. ඒකට කියනවා ලෞකික ධානා මාර්ගය කියලා. මෙහෙදි තමයි මාර්ගය ගත්තේ. මේ මාර්ග ගත්තාම ඉහාත්ම වශයෙන් මේ ජීවිතේ ලැබෙන කාරණයට කියන ප්‍රවෘත්ති විපාක කියලා. දැන් පාප මාර්ගයේ මිනිසුන්ගේ දෝෂ දර්ශනයට නීතිය දන්නට ලක් වෙන එක ප්‍රවෘත්ති විපාක. පුණ්‍ය මාර්ගයේදී මිනිසුන්ගේ ප්‍රශංසාවට සහ තමන් සතුටු වෙන එක ඵලය.
ධ්‍යාන මාර්ගයේදීත් කෙලෙස් එන්නේ නැතුව සංසුන් වෙන්න පුළුවන් එක ඵලය. ඒ ඉහාත්ම වශයෙන් පාරලෞකික වශයෙන් තව ඵලයක් තියෙනවා. පාප මාර්ගයට කායස වේදෝ පරම්මරණ දුගතින් උප්පජ්ජති. පුණ්‍ය මාර්ගයට කායස වේදෝ පරම්මරණ කාමසුගතින් උප්පජ්ජති. ධ්‍යාන මාර්ගයට කායස වේදෝ පරම්මරණ බ්‍රහ්ම සහ විතං උප්පජ්ජති. එතකොට ඒකෙන් ප්‍රවෘත්ති මාර්ගය සහ ප්‍රවෘත්තිඵල සහ ප්‍රතිසන්දිඵල කියලා දෙආකාර ඵල තියෙනවා. ඔක්කොම ගත්තොත් මොන ඵලයද? කර්ම මාර්ගයේ ඵලය. දැන් ඔබ හිල්ලන්නේ නිවන් මඟ හා නිවන. නිවන් මඟ එතකොට මාර්ගය. නිබ්බාන මග්ගං. මාර්ගයේ ගියොත් හම්බ වෙන්නේ ඵලය. තව වචනයක් නිවැරදි කරගන්න. මේ සමාජයේ මට ඇහෙන දෙයක් මම කියන්නේ. ලියන කියන අය කතා බහ කරන අය මාර්ගඵලයක් ලබන්න භාවනා කරනවා. ඔවුන් මේ වචනේ මොනවද හිතනවා ඇත්තේ? මට තේරෙන්නේ නැහැ. මේ ත්‍රිපිටකයේ කියවලා තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් මේ වචන වල අන්තර් සම්බන්ධතාවයේ තේරුම් ගත්ත කෙනෙක් වශයෙන් අර මාර්ගයට අනතුරුව ඵලය කිව්වම මාර්ගය ඉවර වෙනවා ඵලය හම්බ වෙන්න. මේ මොකද්ද මාර්ගඵල කියලා ඉල්ලන්නේ? නොදන්නකම. එනිසා ඔබ මාර්ගඵල කියලා එකක් බලාපොරොත්තු වෙන්න එපා. මේ මාර්ගවල ඕනෑ මාර්ගයක අවසානයේ ඵලය තිබෙනවා. එහෙනම් ඔබට අවසන් නිවන් මඟ හා නිවනනේ. එතකොට ඔබට මාර්ගයේ නිවන් මඟ නිවන ඵලය. මේක ලැබෙන්නේ කොහොමද? ඕනේ තරම් මේ මගේ අතේ තියෙන පොත තුළ මම දන්න හැටියට ගාථා 423ක්ද කොහෙද තියෙන්නේ? ඔය ඕන එකක් තුළ පහසු මාර්ග, ලේසි මාර්ග මේ කරුණු පැහැදිලි කිරීම තිබෙනවා. එයින් එකක් තමයි මම මේ ගත්තේ. මෙන්න අපට මේ මාර්ගය පැහැදිලි කරන තථාගත බුදු පියාණන් වහන්සේ. මේකේ තව වචනයක් නිවැරදි කරගන්න වෙනවා. මේකේ තියෙනවා බික්ඛු කියලා පදයක්. එතකොට ඕක හාමුදුරුවන්ට අපට වළංගු නැහැ කියලා ඉස්සර වෙන්න එපා ඔක කියන්න. මන්දයත් මේකෙම තියෙනවා අලංකතෝචේපි සමංචරය කියලා ගාතාවක්. කොසල් රජුරුවන්ගේ සම්දිත්‍ය අමතිය රජ ඇඳුම් පිටින් රහත් වීම සම්බන්ධ මේ කතාව තියෙන්නේ. දැන් එහෙම වෙන්න පුළුවන්ද කියලා අහපුවාම අලංකාර වස්ත්‍රයෙන් සැරසී සිටියේ නමුදු අලංකතෝචේපි සමංචරය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සාන්ත දාන්ත නියත බ්‍රහ්මචර්යාවෙන් යුක්ත නම් සියලු සත්තුන් කෙරෙහි ගහන්නම් මරන්නම් කපන්නම් කොටන්නම් කියන ද්වේෂසහගත හැඟීම බහා තැබූ නම් සබ්බේසු භූතේසු නිදාය දණ්ඩා. එයා සෝ බ්‍රාහ්මනෝ. ඔහුට බ්‍රාහ්මණයා කියලා මම කියනවා. සෝ සමනෝ. ඔහුට ශ්‍රමණයා කියලා මම කියනවා. සෝ බික්ඛු. දැන් රජ ඇඳුම් පිටින්ම භික්ෂුවක් නේද? අනිසා මේ බික්ඛු පදයේ සිවුරු පරවගත් අයට කියලා කියන්නේ තීරණා කරගන්න එපා. මේ අදාළ මාර්ගයේ තේරුම් ගත්තාම ඔබට ඇඳුම්ෙන් නැතුවම මේ භික්ෂුත්වයට ආйти නැත්නම් මේ සංඝ ස්වභාවයට ආйти තැනට එන්න පුළුවන්. දැන් බික්ඛු පැත්තකින් තියලා සංඝ ගන්නකො. සංඝයා වහන්සේ කියන වචනේ වර්තමානයේ පාවිච්චි කළාට සිවුරු පරවගත් අපි වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරව දාරනවා චත්තාරෝ මේ බික්ඛවේ පුග්ගලා සංඝං සෝබෙන්ති. භික්ෂුවටත් භික්ෂුණීටත් උපාසකයාටත් උපාසකතාවටත් මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ව්‍යක්ත භාවයක්, විනීත භාවයක්, විසරද භාවයක්, බහුසත භාවයක්, ධම්මදර ධම්මානුධම්ම පටිභාව භාවයකට පත් වෙන්න පුළුවන් නම් සංඝ. අන්න එතන ඉඳලා ඔබටත් මේක විවෘතයි කියන තේරුම් අරගෙන ඊට පස්සේ තමයි මේ සඳහා මොකද කරන්න ඕන? මේ ගාථාවට අනුව තමයි මම පැහැදිලි කරන්නේ. මේ ඕනෑම ගාථාවක් අනුව පැහැදිලි කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් අපි ගන්නෙ මාතෘකාවක්නේ. මේ සදහම් සාගරයේ මහා සාගරය වගේ විශාල එකක්. ඔක්කොම පැයකින් කියන්න බෑ. නමුත් ඒකේ විශේෂත්වයක් තියෙනවා.
සාගරයේ ජලයේ පරීක්ෂණයටලා ගන්න ඕන නම් මේ තේරම ගෙනල්ලා පරීක්ෂණාලයක දාන්නේ නැහැ. ඒ සඳහා ගන්න ටිකක් තෝරාගත්ත නියඳියක් පරීක්ෂා කරාම ඒ දක්ෂිණ සාගරයේ හරි ඉන්දියන් සාගරයේ හරි ජලයේ සංයුතය මේකයි කියලා කියන්න පුළුවන් එක දියමෙතක් පරීක්ෂා කරලා. අනික්වත් ඒ වගේ නිසා. අනේ වගේ අපි මේ පෙන්නන මේ ටික ඔස්සේ ඔක්කොම දකින්න වෙනවා. පරීක්ෂණයට ගන්නාව. මේකත් ඔය අංගුලිමාලගේ එහෙම ව්‍යාකලාපය සම්බන්ධයෙන් දේශනා කරපු දෙයක්. ඒ කතාව අපි කියන්න ඕන නෑ. ඒක ඕනනම් පස්සේ බලාගන්න පෙරල්ලා. ධම්මපදයේ අප්‍රමාද වර්ගයේ 12 වෙනි ගාථාව තෝරාගෙන. ඒකට අදාළ කතාව. සමහර වෙලාවට මට මතක තිබුණොත් මං කියනවා මේක කියලා. ඔය ආසන්න වශයෙන් කීවේ. මාතෘකාව විතරක් කියනවා. මේ ගාථාව සිංහලෙන් තේරුම් කරගන්න ඕන අපි දැන්. අන්න එතකොට නිවන් මඟ නිවන එලි කරගන්න පුළුවනි. අපමාදෝ රතෝ බික්ඛු. එයා අප්‍රමාදයට ප්‍රිය කරන කෙනෙක් වෙන්න වෙනවා. ඒ වගේම එයා පමාදෝ බය දස්සෙවා. ප්‍රමාදයට බය දකින කෙනෙක් වෙන්න ඕන. එයාට ඊළඟට විශේෂ තැනක් ලබා දෙනවා. මේ தත්ත්වය මේ අපමාදෝ රතෝ බික්ඛු භාවයට පත්වන පුද්ගලයාට කියන්න හොඳ නෑ සුදුසු නෑ කියලා තියෙනවා. අබබ්බෝ නුසුදුසුයි පරිහානාය. ඔහු පිරිහෙනවා කියන්න නරකයි. මොකද වෙන්නේ නැති දෙයක් ඒක. පමාද මාර්ගයේ පිරිහීම සිද්ධ වුණාට අපමාද මාර්ගය ගත්තාම ඔහුට පිරිහෙනවා කියන පාර උරුම නෑ කියලා බුදුන් වහන්සේ වදාරන්නේ. දැන් මෙන්න මේ පුද්ගලයාට නිබ්බානස්සේව සන්තිකේ යහට නිවන ළඟයි. අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයට කල් දායින් නැතුව මැරිලා ලබන්න කල් දායින් නැතුව ඔබට ලබාගත් ජීවිතයේ අප්‍රමාදයට ප්‍රිය කරන්න පුළුවන් නම් තේරුම් අරගෙන ඔබට එහෙනම් ලං වෙනවා. මෙතන තවත් එකක් තියෙනවා. මේ පරිහානිය කියන්නේ මොකක්ද කියලා ගන්නත් වෙනවා. අපි හිතමු මෙහෙම මව්පිය පරපරෙන් උරුමනා වූ ධනයක් සුරාට සූදුවට විනාශ කළොත් එහෙම ධන පරිහානිය. සුරා සූදුව පාවිච්චි කරන්න ගිහිල්ලා ලෙඩෙක් වුණොත් ශරීර සෞඛ්‍ය පරිහානිය. නමුත් මේ පෙන්වන්නේ ඒක නෙමෙයි. මේ ලද දෙයක් අහිමි වෙන එක පරිහානිය. හොඳයි බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිසුන් දාන සීල දෙක කරලා දෙවියන් අතර ඉපදුනේ නැද්ද? දැන් යමක් ලබලා. දැන් මේ පින් ඉවර වුණාම ඒක පරිහානියටපත් වෙලා ආපහු වෙනව නේද? චුත වෙන්න වෙනවා එතනින් නේද? බුදුන් වහන්සේගේ සමකාලීන සමාජයේ බුදුන් වහන්සේ ලිකල ධර්මයේ දකින්න නැතුව බලෙන් කෙලෙස් යටපත් කරලා මාර්ගඵල වල වියුක්ත මාර්ගඵල නැති ලෞකික ධ්‍යාන උපදවාගෙන ඒන් පරලොව කාලක්‍රියා කරනවා. රූපාවචර අරූපාවචර නම් වූ නිවන හා සමාන සැනසීමක් තියෙන නමුත් අවිද්‍යාව දුර වෙලා නැති ඉන්නවා. මේක හරියට මේ නයිට්‍රජන් වායුව නැත්තම් බර නැති වෙන සැහැල්ලු වායුවක් පුරවා උඩ යවනලද හුලම් බෝලයක් වගේ. කොහේ කැරකිලා ගියත් මේ සිදුර නූල හිර කරලා තිබුණාට හුලම් බෝලයක් මදි හිර වෙනවා. ටික ටික බහිනවා. උඩ ඉන්න පුළුවන් හුලම් තියෙන කල් විතරයි බැස්සාම බිමට වැටෙනවා. අර ලෞකික ධාන වලින් බබල ගියා කවුරුත් එහෙන් දුකට නිවන නිවීම පණිවටපත් වෙන්නේ නැහැ ධාන පිරිහෙනවා. පාපේ විපාකයක් පිරිහෙනවා ඒක නම් හොඳයි. පිනේ විපාකයක් පිරිහෙනවා. අපේ ආයු වර්ණ සැප බලක් පිරිහෙනවා ධාන විපාකයක් පිරිහෙනවා. අප්‍රමාදයේ පිරිහෙන්නේ නැහැ. අබබ්බෝ පරිහානාය. ඔහුට පිරිහෙන මාර්ගය යනවා කියන එක අයිති නැහැ. හොඳයි අපි බුදු සසුන තුළ ගත්තාම පිරිහෙන්නේ නැතුව ඉස්සරහට ලබන මාර්ගඵල ලබන්න කවුද? මේ මාර්ගය යන්න කවුද? පිරිහෙන්නේ නැති කෙනා.
අපි දකිනවා චතුහ පාය හිච විප්පමුත්තෝ කියලා. ඔහු සතර අපායෙන් මිදුනේ වේ ආයෙ වැටෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි කියනවා මාර්ගඵල. අන්න දැන් හරි වචනේ ආවා. මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. සෝවාන් මාර්ගය ගත්තහම සෝවාන් මාර්ගයේ ඵලය හම්බ වෙනවා. 100ක් නෙමෙයි නමුත් නෙවීම සෝවාන් ඵලයෙන් නිවන් දැක්කා කියලානේ කියන්නේ. දැන් මේ මාර්ගය අර බයිසිකලයක් වාහනයක් ධාවනය කරන මාර්ගය වගේ එකක් නෙවෙයි. කාර්යාලය තුළ කෙනෙක් අනුගමනය කරන්නා වූ මාර්ගය වගේ එකක්. ඒක පාරක් නෙමෙයි. නමුත් ඒක මාර්ගයක් කියලා කියනවා. මග. අපහාසයට පත් වී රස්සාව නැති කරන ස්ථාන මාරුවක් ලබා ගන්නා වූ මග. ඔහු තුළනේ තියෙන්නේ. රාජකාරී හරියටකට අවංක භාවය ප්‍රදර්ශනයකට උසස් වීම ලබන මග. එහෙනම් ඒ මග ඔවුන්ගේ ක්‍රියාකලාපයේ තිබුණා වගේ අපේ ජීවිතය තුළ තමයි මේ මග තියෙන්නේ. කුමක් සඳහාද මේ සඳහා අපට මේ වටහා ගන්න ඕන කාරණාව? අපි තුල අපි මේ කරන කියන ක්‍රියාමාර්ගවල අපට නොපෙනෙන මගක් තියෙනවා. අන්න ඒක වටහා ගන්න වෙනවා. මේක මම කියනවා මේ මග පමාද මග. අන්න ඔබට පමාදයට බිය ඇති වෙන්න වෙනවා. දැන් පමාද පදයට ගන්න අර්ථය. ගේට්ටුව වැසූ පසු පාසල් යාම නොවේ. රතිවර ගැසූ පසු කාර්යාලයට යාම නොවේ. එහෙම තියාගන්න. පමාදෝ මච්චනෝ පදං. දැන් හොයාගන්න. මරණයට මග ප්‍රමාදයයි. කවුද ඔබ දන්න පරිදි මේ ලෝකේ මැරෙන්නේ? මිනිසුන් මැරෙනවා. සතා සතුන් මැරෙනවා. අපාගත සත්වයා එතනින් චුත වෙනවා. දෙවියෝ එතනින් චුත වෙනවා. බ්‍රහ්මයෝ එතනින් චුත වෙනවා. ඒ චුත කියන වචනෙන් පෙන්වන්නේ මරණය. එහෙනම් බුදු සමය ඉගැන්වීම වලට අනුව අපාගෙ ගිහින් දිව්‍ය ලෝකෙ ගිහින් බ්‍රහ්ම ලෝකෙ ගිහින් ලෞකික රූපාචර අරූපාචර ඒක මේ පමාදෝ මච්චනෝ පදං. මරණය මග ඉක්මවා යන්න හම්බ වෙලා නැහැ. එහෙනම් ඒ ඔවුන් අනුගමනය කළා වූ පාප මාර්ගය තුල පුණ්‍ය මාර්ගය තුල සහ ලෞකික ධාන මාර්ගය තුලත් බුදු සමය සඳහන් ප්‍රමාදයේ තිබිලා තිබෙනවා. අප්‍රමාද වෙන්න දැනෙලා නැහැ. ඓතිහාසික සාධක පරීක්ෂණයේදී අපිට හිම හෙළි වෙන දෙයක් තමයි මේ 5000ක 6000ක 10000ක පෙරදිග ඉතිහාසයේ නැත්නම් අපේ ලිඛිත ඉතිහාසයේ පළවෙනිම අප්‍රමාදයේ සම්පූර්ණ කළ කෙනා බුදුරජාණන් වහන්සේ. ඊට පෙර කිසිවෙක් අප්‍රමාදයේ සම්පූර්ණ කළේ නැහැ. අප්‍රමාදයේ සම්පූර්ණ කරලා කීවට 62ක් මිත්‍යා දෘෂ්ටි මතවලට අහු වෙලා ප්‍රමාදයේ තුලම හිර වුණා. බ්‍රහ්මජාල සූත්‍රයේ පෙන්න 62ක් මග තමයි මේ ප්‍රමාදයේ විවිධ මංපෙත්. රැකියාව තුලමයි ඔහුගේ ප්‍රමාද මාර්ගය සහ ප්‍රමාදය තිබුණේ. ඒ වගේ ජීවිතය තුලමයි එහෙමනම් ප්‍රමාද මාර්ගය සහ ප්‍රමාද මාර්ගය තිබෙන්නේ. දැන් තථාගත දේශනානුව ගත් කල පළමුවෙන් කෙනෙකුට කියලා දෙන්නේ Taman ප්‍රමාද මාර්ගයේ ඉන්න බව. එතකොට ඒකේ ප්‍රතිඵල දැක්කහම බය දස්සෙවා. කොහොමද මේ සත්ව වර්ගයා කයින් පරලෝකයේ නැති වුණාට පුනර්භවයක් ලබන්නේ? සෝපාදානස්ස කෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. අන්න උපාදාන පැනවීමට හේතුව ඒ පුද්ගලයා උපාදාන සහිත වීම නිසා.
උපාදාන සහිත වෙන්නේ පවද පිණද ධානය කියලා බුදුදහමට වැදගත් වෙන්නේ නැහැ. විපාක වශයෙන් මිනිසුන්ට වැදගත් වුණාට උපාදාන සහිත වුණොත් උත්පත්ති පනවනවා. උත්පත්ති පනවනොත් මරණය පැනවෙනවා. එහෙනම් මරණයෙන් මිදිලා නැහැ. පමාදෝ මච්චනෝ පදන්. අන්න එහෙමනම් අපිට තව ටිකක් එහාට මේක තේරුම් ගන්න පුළුවන් වෙනවා. අපි මේවා හොඳයි හොඳයි කියලා චරිත සහතික දීලා තිබුණාට බාහිරින් හොඳක් පෙනුනට පෘථග්ජන භාවය තුළ මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ තථාගතයන් වහන්සේ වදාළා වූ ප්‍රමාදී ප්‍රතිපදාවක් තිබෙනවා. එහෙම නැත්නම් උපාදානයේ නැමැති වැරද්ද තියෙනවා. ඒ පෘථග්ජන සමාජය තුළ පාපය තුළ තිබෙනවා. ඒ පෘථග්ජන සමාජය තුළ පින හොඳ වුණත් පින තුලත් තිබෙනවා. ඒ පෘථග්ජන සමාජය තුළ ධානය ඊට වඩා සැප සම්පත් තිබුණත් ඒක තුලත් තිබෙනවා. මොකද්ද ප්‍රමාදේ බය එහෙනම්? ප්‍රමාදයට හිමි බව ගමනයි. අප්‍රමාදවම තපදන්නේ. අප්‍රමාද වීම නිවනට මඟ, ප්‍රමාදය සසරට මඟ. එහෙනම් ඊළඟ වචනට එන්න වෙනවා නිර්භයව කවුරු කොහොම කීවත් සසරේ බුදු සමයේ අප්‍රමාද මග තේරුම් ගත්ත නැති අය පව තුලත් පින තුලත් ධාන තුලත් ප්‍රමාද වූවෝ ඔවුන් ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන් මිදලා නැහැ. ඔවුන් පමාදෝ මච්චනෝ පදං. දැන් මේ ප්‍රමාදය කියන්නේ මොකද්ද? ඒක අපි ඊට පස්සේ තථාගතයන් වහන්සේ වදාළ පරිදි අප තුළ සිදු වෙන්නේ කොහොමද? ජීවිතේට එක වතාවද? දවසට එක වතාවද? එමත් නැත්නම් අරමුණක් පාසා වෙනවද? අරමුණක් පාසා මිදෙන්නත් පුළුවනිද? ජීවිතේට එක වතාව නම් ජීවිත ලක්ෂයක් විතර උත්සාහ කරන්න වෙයි. අවුරුද්දට එක වතාව නම් අවුරුදු 60ක් මහන්සියලත් බැරි වෙයි. නමුත් මොහොතක් පාසා නම් ප්‍රමාද වෙන්නේ, මොහොතක් පාසා අප්‍රමාද වෙන්න පුළුවන් නම් අපට ජීවිතයේ අවස්ථා ගොඩාක් තියෙනවා. අවස්ථා වැඩි තරමට ප්‍රමාද මාර්ගෙන් දුකටපත් වෙන්නත් පුළුවන්. එයින් මිදෙන්න අප්‍රමාද මාර්ගය ගන්නත් පුළුවන්. දැන් ඔබ බලාපොරොත්තු මේ වචනට අනුව ගත් කල නිවන සහ නිවන් මඟ හා නිවන, ප්‍රමාදයේ මරණය, අප්‍රමාදයේ නිවන් මඟ, අප්‍රමාදයේ ගියාම මාර්ගේ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදයේ නිවනට මඟ කියලා තියෙනවා නේ. අප්‍රමාදයේ නෙවෙයි නිවන, අප්‍රමාද වීම නිවනට මඟ. එහෙම මේ නිවන කියන එක පිළිබඳව තියෙන බය, අවිශ්වාසය, ඒ අනවශ්‍ය භාවය, මේ සියල්ල පිළිබඳ තමන්ගේ හිතේ තිබෙනා වූ මත දෘෂ්ටි කැඩිලා යන්න වෙනවා. ඒක අපේ කය පිටින් අපි යන තැනක් කියලා හරි, මරණයෙන් එහා පැත්තේ ලැබෙන දෙයක් හරි, කවුරු හරි වචන කිව්වම ඒ ඔස්සේ අපි පෘථග්ජන මනසින් මේකට උපකල්පනයක් නැත්තම් චිත්ත රූපයක් මවා ගන්නවා. ඒ තමන් හදාගන්න එක වැරදි. අපේ ධර්ම දෙසුම් වල අපි මේ සඳහා තවත් වචනයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ නිර්වාණ පදය දෙකට කඩලා ඒකේ අර්ථය පෙන්නලා ඒකත් ඔබට උදව් වෙනවා. එතකොට අපි කියලා තිබෙනවා මේ ග්‍රන්ථවල තෘෂ්ණාව කියන වචනට මුලින් වාන සංඛ්‍යාත තෘෂ්ණාව කියලා කියනවා. එතකොට තෘෂ්ණාවට නමක් වාන. දැන් අර නිර්වාණ කියන එකේ වාන තියෙනවා. හැබැයි ඒකට එකතු වෙලා තියෙනවා නිර්. ඒ නිර්වාණ වල අල්රයන්න කබල තමයි වන කියලා දාලා තියෙන්නේ සිංහලට. දැන් ඔබ නිර්ව්‍යාජ, නිර්ලජ්ජිත, නිරාහාර කියන පදේ නිර් කියන එකෙන් කියන්නේ මොකද්ද හොයාගන්න. පාලිය පෙරලා බැලුවත් ඕකේ පෙන්නනවා නිෂේධාර්ථය කියලා එකක්.
සිංහල බැලුවත් පෙන්නවා ඕකේ තියෙන දේ නැති. ආහාර නිරාහාර. වේදනය නිර්වින්දනය. වේදනාව නැති වෙන එක. දැන් හරිද? වාන තෘෂ්ණාව නිර්වාණ තෘෂ්ණාව නැති. ඒ තෘෂ්ණාව නැති කිරීමෙන් ලැබෙන නිර්වාණය ඕන තව වචනයක් ආවා අපට. ඒ තෘෂ්ණාව ඔබ ළඟ තියෙන්නේ කොහෙද? ඒ අකුරේ තෘෂ්ණාව නෙමෙයි එම. අන්නේ තියෙන එක නැති කරන්න ඕන. එතකොට තෘෂ්ණාව මත ගන්නා වූ මාර්ගය පමාද මාර්ගය. තෘෂ්ණාව නැති කිරීම සඳහා ගන්නා මාර්ගය අප්‍රමාද මාර්ගය. දැන් අප්‍රමාද වෙන්න ඕන කොහේ කියලාද බලන්න ඕන ඊට පස්සේ. අවුරුද්දට සැරයක් නෙමෙයි මේ අවස්ථාව ලබා දෙන්නේ, ජීවිතේට සැරයක් නෙමෙයි මේ අවස්ථාව ලබා දෙන්නේ. තව ටිකක් බෙදාන ගිහින් බලනකොට මේ ජීවිතේ අපේ ජීවිතේ කායික වශයෙන් උපද්දවසෙල්ලා මැරෙන කල්ම එක පුද්ගලයෙක් හිටියාට සිත් වශයෙන් ගත් කල මේක නිරන්තරයෙන් උපදින මැරෙන මොහොතක් පාසා උපදින මැරෙන ඒකක එකතුවක් බව තේරෙනවා ඇති. ඒකක කියන්නේ එක කෑලි ගොඩක්. ඒ තථාගතයන් වහන්සේ මැනවින් හෙළි කර වදාළා වූ ඔබ තුළ පවතිනා වූ ඒකකයේ තේරුම් ගන්න. මේ ඒකකේ තථාගත බුදු පියාණන් වහන්සේ වදාරනවා නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මංපි සමනුපස්සාමි යං ඒවල් ලහු පරිවත්තං හරිදං චිත්තං කියලා. මාන්නේ හටගත් ගමන් මැරෙන දෙයක් මේ ලෝකේ සිතරම් නැහැ. හටගත්ත ගමන් වහාම නැතෙන දෙයක්. ඒකට උපමාවක් කරන්න බැරි තරම්වත් වේගෙන් නැතෙනවායි කියලා තියෙනවා. අපට ආලෝකයේ තියෙන දෙයක් පෙනුනාට මොහොතක් පාසා නැසෙන නිසා නැසෙනවා. ආපහු පැමිණෙන ආලෝකයේ අතරක් නැති නිසා තියෙනවා පේනවා. මේ සිතේ නැසීමේ වේගය කරන්න බැරි නිසා තියෙන එකක් වශයෙන් පේනවා. නමුත් ඔබට ශෝකේ නැතිවීමෙන්, තරහ නැතිවීමෙන්, සතුට නැතිවීමෙන්, වෙනත් අරමුණක් කරේ අවධානය යොමු වීමෙන් තියෙන එක හිතෙන් නැති වෙනවා කියන එක තේරෙනවා ඇති. ඒ විනාඩි ගණනකට පසු. නමුත් මේ විනාඩියක් ශෝකේ තියෙනවා කියන්නේ එතකල් මේක තියෙනවා නෙමෙයි. අර හට ගන්න නැසෙන සිත් පරම්පරාවක් ඔස්සේ ඒක අඩු වෙනවා හෝ වැඩි වෙනවා. ඊට පස්සේ තවත් මෙහාට එන්න වෙනවා. මේ සිත් උපදින්නේ ලෝකේ හඳුනා ගැනීම සඳහා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන් සහ කයෙන් බාහිර උදව් ලෝකේ හඳුනා ගන්න. බාහිර ලෝකේ හඳුනාගත්තයින් පසු ඕවා නැතුව හිතින්ම හඳුනා ගන්න පුළුවන් ලෝකෙකුත් තියෙනවා මනෝද්වාරය කියලා. බාහිර ලෝකේ වෙනයි මනෝද්වාරය වෙනයි කියලා අපි තාමත් බෙදන් ඉන්නවා. බාහිර ලෝකේ අපට රූප පේනවා, මේ මනෝ ලෝකේ පේන්නේ හීන කියලා. දැන් එතනිනුත් මෙදෙන්න වෙනවා. ඒක එහෙම ලෝකෙ පිළිගත් සත්‍යයක් වශයෙන් තිබුණා වයි අවබෝධය වෙනස් කරගන්න වෙනවා. හීන පේනවා කියන්නේ සිතට එන දේ පේනවා. බාහිර උදව්වක් ඕන නැහැ. තමන් යම් ආකාරයක අගයක් එකතු කරගත්තා නම් කැමති අකමැති ඒක ස්වයංක්‍රීයව එතෙන්ට එනවා. දවල්ට බාහිර දේවල් පේනවා කියන්නේ ඒවැ උදව්වෙන් තමන් හදාගත්ත අගේ හිතට ආපුවම හිතට ආපු දේ පේනවා. දැන් දවල් රැය අතර වෙනස දවල්ට බාහිර කාරණික උදව්වෙන් හිතට එන දේ පේනවා. රාත්‍රියට බාහිර කාරණේ උදව් නැතුව හිතට දෙන්නේ පේනවා. සිතට එන දේ පේනවා, හිතට එන දේ ඇහෙනවා. අන්න එහෙම තව ඒක ගන්න වෙනවා. හිතට එන දේ පේනවා ඇහෙන්නම්, කනෙන් නම් ඇහෙනවා, නාහෙන් නම් ගඳ සුවඳ දැනෙනවා, දිවෙන් නම් රස දැනෙනවා, කයෙන් නම් පහස දැනෙනවා. සිහිනෙන් මේ කරන කාරණා ඔක්කොම කළොත් ඔබට දැනෙනවා. එහෙනම් බාහිර ලෝකෙට ඇස කන නාසය දිවකය කියලා පහක් දොරවල් තිබුණාට සිතේ මේ දොරවල් පහම තියෙනවා. ඒ කියන්නේ මේ දොරවල් පහට විකාශනය වෙලා තියෙන සිත පස් ආකාරයෙන් කියන දැනුමත් මෙතෙන්ට ගන්න එක හොඳයි. දැන් මේ සිත තුළ ප්‍රමාදය සතර මාර්ගයයි.
ඒක පව තුළ පෙන්නුවත් පින තුළ පෙන්නුවත් ධානය තුළ පෙන්නුවත් ඇස කන නාසය දිවකය ඕන එකක් තුළ පෙන්නුවත් තේරුම් ගන්න තරම් ඔබ ඥානවන්ත වෙන්න ඕන. සාම්පලයනේ. ඒක සාම්පලයයි පෙන්වන්නේ. ඔක්කොම හඳුන ගන්න වෙනවා. ඒක තසරේ කරමින් ආපු දේ පෘථග්ජනයාගේ උරුමය. ඒක මොන මගද? භව මග. දුකටපත් වෙන මග. ඔබ අහන්නේ එහෙමනේ නිවන් මග හා නිවන. දැන් එහෙනම් අර භව මගෙන් අත මිදෙන්න වෙනවා. භව මග ප්‍රමාද විහාරී, නිවන් මග අප්‍රමාද විහාරී. කොන්තා වචනයක් මම ගත්ත මෙහාට. දැන් භව මග තුල සිදු වෙන්නේ මොකද්ද බලන්න. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ හිතින් එන්නා වූ අරමුණක් තුල පුණ්‍ය හෝ අපුණ්‍ය හෝ ආනිජ්‍ය ඕන එකක් තුල තියෙන එකක් තුල බලන්න. මේ පෘථග්ජන පුද්ගලයා ඒක කෙරෙහි ප්‍රමාද වෙනවා. හෙවත් පවට ඇලෙනවා, පිනට ඇලෙනවා, ධානයට ඇලෙනවා. ඇලෙනවාට කියන නමක් උපාදාන. උපාදාන කියන වචනේ තේරුමත් අනාගත ප්‍රතිඵලයක් උපදින්න හේතු චිත්තාභ්‍යන්තරයට ඉතුරු වීම. අනාගත විපාකයක් උපදින චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු වීම ප්‍රමාද විහරණයේ ප්‍රතිඵලයයි. ඒක හේතු ඉතුරු වෙනවා පෙනෙන්නේ නැහැ. නමුත් තණ්හානුසය කියන වචනයත් තථාගතයන් වහන්සේ පහල කරනවා. ඒවං තණ්හානුසය 97 මේ තණ්හානුසය ඇතිතාක්කල් නැවත නැවතත් මේ දුක හට ගන්නවායි කියලා. එහෙනම් යමෙක් තුල තණ්හානුසය ඇති වෙන මාර්ගයක යයිද ඔහුට කියනවා ප්‍රමාද විහාරී. විහාරී කියන්නේ වාසය කරලා කියන එක. දැන් ඔබ ධර්මයේ තේරෙන්න පෙර ආපු මාර්ගය මේකට වළංගුයි. අනුගමනය කළ මාර්ගය මේක තමයි. දැන් ඒක තේරුම් ගන්න. මේක වෙන්නේ කොහොමද? ජීවිතය තුළ නෙමෙයි අරමුණක් තුළ වෙන්නේ කොහොමද? අන්න එතකොට මේක තවත් එහාට තථාගතයන් වහන්සේ සියුම් කරලා පෙන්නනවා. ලංකාව බලන ඔබ ඒ පින්තූරය සියුම් කරන ගිහින් ඔබේ නිවස බලනවා වගේ වහලට උඩින්. එතකොට නිවස විතරයි පේන්නේ, අනිත් ඔක්කොම ඈතට ගිහින්. අන්න ඒ වගේ මේ වර්තමාන මොහොතට ඔබ තුළ සිදුවෙන සිද්ධිය තථාගතයන් වහන්සේ ශාස්ත්‍රීය විග්‍රහයකින් ඉදිරිපත් කරනවා. ශාස්ත්‍රීය විග්‍රහය අපි සිංහලෙන් නම් වෙන විදිහකට ඉදිරිපත් කරනවා. මම ඒ වචනත් ඉදිරිපත් කර තියෙනවා ලෝකෙට. මම ඕක ලේසියෙන් හරින්නේ නැහැ. මම උඩ නිකන් ඉන්නේ නැහැ. ඒ තමයි ප්‍රමාද මාර්ගයේ හැටි. සතර බැඳෙන මාර්ගයේ හැටි. නමුත් ඒක තථාගතයන් වහන්සේ පෙන්වන්නේ හො නෙවෙයි. ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, පව තුල, පින තුල, ධානය තුල, ආරමණ තුල සිදුවෙන්නා වූ විද්‍යාත්මක ක්‍රියාමාර්ගය. ශනික ක්‍රියාමාර්ගය. අන්න ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒක ඔබේ ඇස තුල, කන තුල වෙනවද කියලා ගලපා බැලීමට මනසානුපෙක්ඛණය කියලා කියනවා. කල්පනා කරලා හිතලා බලලා තීක්ෂණ නුවණැදීමට අනුවිතර්කණය අනුවිචාරණය කියලා කියනවා. අනුවිතර්කණය අනුවිචාරණය කෙනෙකුගෙන් පරිගන්න පැත්තට හොඳ නැති වුණාට නිවන් මාර්ගයේදී හොඳයි. අර සැලසුම් කරමින් හිතේ අරන් යනවා නම් ඒක හොඳ නෑ. වැරදි පැත්තට. නමුත් ඒ මිදීම සඳහා බුද්ධි දියුණු කර ගැනීමේදී කොහොඳයි. දැන් මේ කියන ක්‍රියාමාර්ගයේ සංසාරයේ වර්තමාන මොහොතේ අතීතේ වර්තමාන මොහොත හැමදාම ගෙවුනේ වර්තමාන මොහොත වශයෙන් තමයි අතීතේ ඔක්කොම ගෙවුනේ සංසාරයේ සහ මේ ජීවිතේ. මෙන්න මේ මම පෙන්වන වැඩේ තමයි කරමින් ආවේ. එතකොට එහෙනම් දැන් ඒකට බය වෙන්න ඕන කියන එක තමයි පමාදෝ බය දස්සේවා. සසර බය දකින්නවා කියලා කියන්නේ. මේක කියලා දෙන්න කෙනෙක් නැතුවම කවදාවත් සංසාරේ නිදහස් වීමක් නැහැ. ඒ තැන්වල ඇවිදිමින් ඒ තැන්වල වෙන කටුක පළ භුක්ති විඳිමින් පාරක් නැතුව එළියට එන්න පාරක් නැතුව
අතරමං වෙලා ඉන්න වෙනවා. අපි කියමුකෝ පූංචි සිදුරත් තියෙන තැනකට දානවා පොඩි සතෙක්. දාලා ඒකට කඩිකූඹි දාලා ඉන්නවා. කඩිකූඹි කොච්චර හරි කනවා. ඒ උන්ගෙන් බේරෙන්න දුවනවා. හැම තැනම දුවනවා. ඒ වුණාට කනවා. එක සිදුරයි තියෙන්නේ ඕක රවුමම කැරකිලා හොයාගන්න ඕන. අනිත් කොහෙ දිව්වත් කඩි කනවා කූපි කනවා ගැලවෙන්න බෑ. අර සිදුරෙන් විතරනේ එළියට එන්න පුළුවන්. අනක බුදුරජාණන් වහන්සේ මේ සංසාර ගමන නැමැති මේ විතරය තුළ ගමන බෝලය තුළ ගමනෙන් එළියට එන්න පොඩි සිදුරක් පෙන්නලා තියෙනවා. ඒ සිදුරටම එන්න වෙනවා. මෙතන නම් ඒ සිදුර පෙන්වන්නේ අප්‍රමාදෝ රතෝ අප්‍රමාදයට පිය කිරීම කියන එක. දැන් මා මේක මගේ දේශනාවල කෝකෙන් ගත්තත් පෙන්වන එකක්. දැන් ඔබට මෙතන අප්‍රමාදේ නෙවෙයි ප්‍රමාදේ පෙන්වනවා මම. ඔබ මේක පොතෙන් පාඩම් කරගෙන අපින් අහලා ඊට පස්සේ ඉන්න ගමන් බලන්න ඇහැට කනට ගලපලා වෙනවද කියලා. ඇසවල සිදුවෙන සිද්ධියට කියන්නේ පස්සපච්චා වේදනා කියලානේ. රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී ඕන එකක. ඒ වේදනාවට ඇලෙනවට ගැටෙනවට කියන නමනේ තණ්හා. අන්න ඒ තණ්හාවනේ මේ දුක් ගෙනත් දෙනවයි කියලා තියෙන්නේ. තණ්හා වුණත් උපාදාන වෙනවා. අන්න අර උපාදානස්ස කියන එක පෙන්වන්නේ. උපාදානස්ස උත්පත්ති පඤ්ඤාපේමි. උපාදානවොත් භව වෙනවා. භව වෙනවා කියන එකේ තේරුම හට ගන්නට නැවත දුක් හට ගන්න හේතුවක් ඉතුරු වෙනවා කියන එක. මෙලොව වශයෙන් නැවත දුක් හට ගන්න, පරලොව වශයෙන් ප්‍රතිසන්දි හට ගන්න. දැන් අරමුණ තුළ පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව ප්‍රමාදයයි. දවස පුරා, අවුරුද්ද පුරා, ජීවිතේ පුරාම මෙන්න මේ වැඩේ දන්නේ නැත්නම් මොහු කරන්නේ ප්‍රමාද විහාරී. සසරම හදනවා. සසරම ඇවිදින්න කාරණා හදනවා. හදුවොත් යන්න වෙනවා, ගියොත් බුදුවරු පැහැදිලි කරන දෙන ධර්මයේ මෙහෙ අරුණාම කොහෙවත් නැහැ. අන්න බය දස්සීවා. ඒ නිසා මම ඔබට කියනවා තථාගතවරු දේශනා කළ ධර්මය කටපාඩමින් පවත්වාගෙන එන්නට ග්‍රන්ථකරණයට මනුස්ස ලෝකයේ භික්ෂු පරපුර තමයි කටයුතු කළේ. දිව්‍ය ලෝකේ භික්ෂු පරපුරක් ඉන්නවද කියලා, දිව්‍ය ලෝකේ දෙවියෝ එහෙම වගේ පොත්පත් පරිස්සම් කරලා තියනවා කියලා හරි එහෙම කියලා කියන්න කෙනෙක් ඉන්නවද මම දන්නේ නැහැ. ඔය යන්න නිවල් දිව්‍ය ලෝකේ ගිහිල්ලා නිවන් දකින්න කතා කරන සමහර අය. එහෙම පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මීට වඩා ඥානවන්ත සපවත් මිනිස්සු එහෙ ඉන්නේ කියලා දෙවියෝ ඉන්නේ කියන්නේ එහාට ඉදින් කාලයේ දීපේ දේශයේ කුලයේ මව බලලා දිව්‍ය ලෝකේ පහළ වෙලා වැඩියෙන් ධර්මයේ කියලා දෙයි. ඒ මට හිතන දේවල් මම කියන්නේ. නමුත් පුබ්බනිමිති සූත්‍රය ගත්තාම පැහැදිලි කර වදාරනවා දෙවියන්ගේ සුදුසේ මනුස්ස ලෝකයේ, මනුස්ස ලෝකයට ඇවිදින් සද්ධර්මයේ හමු වෙන එක සුලද්ද ලාභය. ඒ සුලද්ද ලාභය තියෙනවා නම් දෙවියන්ට මෙහෙට එන්න කියලා කියනවාද බුදුන් වහන්සේ? බොයිතෝ ගන්තා සුගතින් ගත්ත. ඒ සුලද්ද ලාභය නැහැ. මේව හොඳට තේරුම් ගන්න. කවුරු කොහොම කිව්වත් මනුස්ස පටිලාභෝච සද්දම්මස්ස දේශනා අලං වායමිතුන් තත්ත යන්න බුද්ධ දේශනාවයි අක්කන සූත්‍රයේ තියෙන. මේ සඳහා උත්සාහ කිරීමට සුදුසු මිනිසාටයි සද්ධර්මය හමු වූ විට. ඒ කියන්නේ මාර්ගය හමු වූ විට. නැත්නම් බෑ. මේකේ විශ්වාස තබා ගත්තාම මේ තමයි දොරටුව. නිවන් දොරටුව යුත කරගන්න පුළුවන් ජීවිතයේ අනිත් කොහේ ඇවිදුන්නත් අර කඩි කකා කුඹි කකා ඇවිදිනවා වගේ දුක් විඳ විඳ සසරේ කැරකෙන්න ඇරුණාම ගැලවෙන්න තැනක් නැහැ. ඒක තේරෙනකොට තමයි පමාදෝ බය දස්සීවා. දැන් මෙන්න මේ තණ්හා උපාදාන විද්‍යා සංකාරා ඇහැකරනාසය තුල මොහොතක් පාසා කරන වැඩේ යාමේදී ඊමේදී නිදීමේදී කෑමේදී බීමේදී හැම එකෙදීම මමත්වයෙන් ගැනීමෙන් මඤ්ඤමානෝකෝ බිකු බද්දා බද්දෝ මාරස්ස නම් වූ වැඩේ කරමින් ඉන්න බව. ඒ සාම්පලය තුළ දකින්න හැම එකක් තුළ මේක වෙනවයි කියන එක. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක වශයෙන් ගනිමින් භවය හදන බව, භවගාමී වෙන බව. හරි. දැන් පරණ සමන් කැලලට යන්න කිව්ව අලුත් මොනවද ගත්තයි කියලානේ කියන්නේ. අන්න ඒ වගේ තමයි පරණ පාරට ආයිබුවන් කියන්න වෙනවා. අප්පමාදෝ රතෝ බික්ඛු. අන්න ඔබට මේ අප්‍රමාදයට ප්‍රිය කරනවා නම්, අප්‍රමාදව මත බදන් තේරුණා නම් ඔබ ඒකට ප්‍රිය කරනවා. මේ තණ්හා උපාදාන බව වෙන මෝඩකමට අහු වෙන්නේ නැති වෙන්න මෙතෙන්ද සිහිය ගෙනත්
ඒ තණ්හාව නැපත ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සැපත නිර්වාණය කියන පදේ ඔබට යොදා ගන්න පුළුවන් නම් ඇස තුල කන තුල නාසය තුල නැත්නම් අරමුණ තුල. එතකොට ඔබ ආපහු යන්නේ අර කර්ම මාර්ගයේ ගිය මාර්ග තුනම වෙනුවට ඒ ඕනෑ මාර්ගයේ දෙනමින් කර්මක්ෂය කරන මාර්ගයේ යත් කෙනෙක්. ධර්ම මාර්ගයේ යන කෙනෙක්. නැත්නම් මාර්ග ගන්න කෙනෙක්. මාර්ගෙදි මොනවද නැති වෙන්නේ කියලා බලන්න. එතකොට ඵලය හම්බ වෙන්නේ. ඒක තමයි මාර්ගයට අනුතුරු ඵල ඉපදීම කියලා කතා කරන්නේ. ශරණයක්වත් කල්ගත වෙන්නේ නැහැ. නමුත් ඒක මාර්ගයක් නැතුව ඵලය නැහැ. එහෙනම් පු탁ජන සමාජයේ මේ සමාජයේ කතා බහ කරමින් නොයෙක් දේවල් කරමින් මාර්ගඵල ලබන්න භාවනා කරනවා. තේරුම් ගන්න. නමුත් ඒ මාර්ගය ගැනීම මේ සූත්‍ර දේශනාවල දහම් පෙළවල් වල හොඳට පැහැදිලි කරලා තියෙනවා. අන්න ඔබට ඒ මාර්ගය තමයි නිවන් මඟ. ඵලය මට වචන වලින් කියන්න විදිහක් නැහැ. ඒකට අසංකත කියලානේ කියන්නේ. ගියොත් හම්බ වෙනවා. එහි පස්සික ඇවිදින් බලන්න. අර මාර්ගය ආපුවම ඵලෙ හම්බ වුණාම තමයි ඒකේ හැටි තේරෙන්නේ. ඒ ඵලයට කියන්නේ අසංකතය කියලා. අසංකතේ සෝවාන් ආදී මාර්ගඵල වලින් 1 සිට 100 දක්වා සාක්ෂාත් වෙනවා. රහතන් වහන්සේට 100%ක්ම ඵලය හම්බ වෙලා. නමුත් එක ගත්තොත් එකෙන් එහා පැත්තට මේකේ වටිනාකම දාන්න නිසා මාර්ගය ගන්න උත්සාහවන්ත වෙනවා. කම්මැලි වෙන්නේ නැහැ. පසුබට වෙන්නේ නැහැ. ආරද්ධ විරියෝ. සාමාන්‍යයෙන් ඔය වැඩි ඕනෑකමක් නැතුව වෙන ව්‍යාපාරයක් කර කර ඉන්න කෙනෙකුට ලාභයක් හම්බ වුණොත් ඒ පස්සේ ලාභේ රහ වැටිලා ඊට පස්සේ මහන්සි වෙනවා. මොකද ලාභ නැත්නම් හැමදාම කම්මැලිකමට ඔහේ දුවනවා. අනේ ලාභේ රහ වැටුනහම උත්සාහවන්ත වෙනවා වගේ මේක ලාභයක් නෙමෙයි. ලාභයක් කියන්නේ මේ ලැබීමක් කියන එක. Tamanට ලැබිලා. එහෙනම් සම්පූර්ණ කරගන්න අන්න මහන්සි වෙන එක අබ්බමාදෝ රතෝ බික්ඛු. ඉතින් මම ඔබට යෝජනා කරනවා අපි සිවුරු පරවාගෙන භික්ෂු භාවයේ ඉන්නම් ඔබ සිවුරු පරවා ගන්න නැතුව මේ භික්ෂු භාවයේ ඉන්න. සංඝ භාවයේ ඉන්න. ඒකට බාධා නැහැ. අපි මේවා දෘෂ්ටි වශයෙන් බෙදාගත්ත එකේ වැරද්ද තමයි මේ තියෙන්නේ. මම සාමාන්‍යයෙන් කියනවා සමාජයටත් ඔය ධම්මං සරණං ගච්ඡාමි පදේට භික්ෂුවට එක අර්ථයක්, භික්ෂුණීට එක අර්ථයක්, ගිහියට එක අර්ථයක්, පැවිද්දට එක අර්ථයක් කියලා ධම්මං සරණං ගච්ඡා හතරක් නැහැනේ. සතර දුකින් මිදීමට ධම්මං සරණං ගච්ඡා ඕන කෙනෙකුට. එහෙම අර පවතින කඩතුරාවල් බිඳගෙන එන්න ඉස්සරහට. මට මතකයි පහුගිය කාලෙක කතාවක් තිබුණා. ඍණාත්මක චින්තනයක්. එහෙම නැත්නම් පසුගාමී චින්තනයක්. යුද්ධ කරන්න ඕන ගුණකට පුළුවන් කියලා. අනේ වගේ සසර ඇවිදින්න ඕන කෙනෙකුට පුළුවන්. ඇවිදින හැටි කියලා දෙන්න. ඒ වගේ විතරක් නෙමෙයි ඒකට බෑ කියන්නත් පුළුවන්. මේක කරන්න බෑ කියලා කියන්න කරුණු ඕන තරම් ඉදිරිපත් කරලා කම්මැලියට දෙයක් තියනවා කියලානේ කියන්නේ. කරන්න බෑ කියලා කරුණු ඉදිරිපත් කරන කිසිකකින් බණ අහන්න නැතුව ඉන්න ඉගෙන ගන්න. මොකද පුළුවන් නම් බෑ කියලා පාර පෙන්නන්නේ නැහනේ. නමුත් ගෞතම සාසනය තුළ මේ උදව් කරගෙන මේක කරන පාර කියලා දෙන එකකින් අහලා බලන්නකෝ. ඒක ඔබේ මග බවට පත් කරගන්නකෝ. දැන් අන්න අප්‍රමාදය. මෙන්න මේ වැඩේ කරන්න සිහිය තියෙන්න වෙනවා. ඒකට වර්තමාන මොහොත තමයි වෙලාව ලබා දෙන්නේ. අවස්ථාව ලබා දෙන්නේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ නොනිදි සිතින් හීන ලෝකෙට ගෙන සිතින් මේ හැම මොහොතක්ම ඔබට අවස්ථාවක් ලබා දෙනවා. ඒ අවස්ථාව ඔබ පුරාණ කර්ම ගෙවන්නත් අලුතින් කර්ම නොකරන්නත් උපන්න කුසල් දුරු කරන්නත් නූපන්න කුසල් නූපදා ඉන්නත් අප්‍රමාද වෙන්න ඕන. ඒ මාර්ගයයි. ඒකේ ඵලය පෙන්වලා තියෙනවා පෙළේ. මෙලහට පාඩම්. මොකද මෑතේ ධර්ම දේශනා 25කවත් ඕක මම කියලා තියෙනවා. පාඩම් කර ගැනීම නෙවෙයි.
තමා වෙනුවෙන් අනුගමනය කිරීම. කොහොමද ඒක අර සියල්ල පැහැදිලි කරන එක සාම්පලය? ඇසෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ දිවෙන් හෝ කයෙන් තින්නම් සංගති පස්සෝ. ඇයි මේක මේ තරම් කියන්නේ කියලා යොදලා බලන්න. වෙන මොකුත්ම නෙමෙයි ඔබ ළඟ සිද්ධ වෙන්නේ ඒක. මේ ඔබ ළඟ සිදු වෙන දේ කියන්නේ. ඇසේ කනේ නාසයේ දිවේ කයේ අරමුණක මුලා වීම තුළ සිදුවෙන දේ සහ අරමුණෙන් මුලා නොවීමට සිදුවිය යුතු දේ. මුලා වීම සිදුවෙන දේ ප්‍රමාද විහාරේ. ඒක ඉතින් බුදුහාමුදුරුවෝ ඕනේ නැහැ හැමදාම කර කර ඉන්නේ ඒක තමයි. ඒක ශාස්ත්‍රීය වශයෙන් කියලා දෙනවා. මොහොතකින් මේක වෙනවා මේක නොකර ඉන්න කියලා දෙනවා. දැන් මාර්ගය බලනවා අපි. ඇහි කනේ නාසයේ දිවේ කයේ තින්නම් සංගති පස්සෝ නම් එනවා පස්සපච්චා වේදනත් එනවා. දැන් ඔන්න පරණ පාරට වැටෙනවා. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම තණ්හා උපාදාන භව. ඒක තමයි කර හිටියේ. දැන් ඕක කරන්න බෑ. ඇහි නම් රූප කනේ නම් ශබ්ද නාසයේ නම් ගන්ධ ඒ තණ්හාව. උපාදාන භව කර ගැනීමෙන් සසරට බැඳෙන භවගාමී ප්‍රතිපදාව අතහරින්න අල්ලා ගැනීම මමත්වෙන් ගැනීම වෙනුවට මේ ප්‍රමාද වීමට ඒ ප්‍රමාද නොවීම කරන්න වෙනවා. අරක නොකරන්න ඕන. ඊර්ෂ්‍යා කර හිටියොත් වැඩෙනවා නොකර හිටියොත් නැති වෙලා යනවා. තරහ වෙලා හිටියොත් තරහ පුපුරු ගගහ වැඩෙනවා. නොකිරීම කියන්නේ ඒකම නොකරන එක. මේ සමාජයට යමක් කරලා පුරුදු නිසා භාවනා කියලා නොකිරීම කරන්න තේරෙන්නේ නැහැ තාම. එතනයි මේ ගැටලුවේ තියෙන්නේ. මොනවා හරි කරන්න ඉල්ලනවා. මම බොහොම පහසුවෙන් කියනවා ඉස්සර කරපු වැඩේ කරන්න නැතුව ඉන්න කියලා. එතකොට ඒක සතාගත ධර්මයේ පෙන්වන්නේ කොයි ආකාරයෙන්ද? ඇස තුල ගත්තත් කන තුල ගත්තත් නාසය තුල ගත්තත් ඕනෑම එකකට ගන්න තින්නම් සංගති පස්සෝ තමයි මනෝද්වාරයේ ගත්තත්. අනතුරුව තම තමන් රුචි ආකාරයෙන් විඳින එක වේදනාව. වේදනාවත් සැප දුක් උපේක්ෂා වුණාට කමක් නැහැ තුන් ආකාරයෙන් බෙදුවට. බුදුරජාණන් වහන්සේට සැප දුක් උපේක්ෂා වේදනා දැනුණයි කියලා තියෙනවා. නමුත් මේ වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියොත් වේදනාව මම වෙන එක වේදනාව තණ්හා වෙන එක සසරට බැඳෙන එක සිද්ධ වෙනවා. දැන් ඒක බෑ. තස්සායව තණ්හාය. ඇසේ නම් රූප කනේ නම් ශබ්ද නාසයේ නම් ගඳ දිවේ නම් රස කය නම් පහස හිතේ නම් අරමුණු පවේ නම් පාප පිනේ නම් පින ධාන නම් ධාන ඕන තණ්හාවක්. මොකද්ද කරන්න ඕනේ? ඉස්සෙල්ලා කරගත්තේ තණ්හා උපාදාන භව. ඒක කරන්න එපා. අන්න නොකිරීම කියලා කියන්නේ ඒකයි. අශේෂ විරාග නිරෝධෝ. අවශේෂ ශේෂ වෙන්න තියෙන කාරණේ ඉඩ නැතුව අශේෂ වෙන්න නොදී ඒ කෙරේ පවතිනා වූ ඇල්ම ගැටීම අවසන් කරන්න පුළුවන් නම් ඉදිරියට නොතබා. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හා නැහැ ඊගාවට එහෙනම් උපාදානත් නැහැ. දැන් උපාදානස්ස නෙමෙයි දැන් නොඅනුපාදානස්ස. උපාදාන නැත්තම් භව නැහැ. ඉස්සල්ලා භව අවිද්‍යාපත්‍ය සංඛාරා භව දැන් භව නිරෝධෝ. භව නිරෝධෝ ඵලය. මොහොතක් පාසා යම් මොහොතක භව නිරෝධ වෙයිද මාර්ගයේ භව නිරෝධයයි ඵලය නිර්වාණයයි. ස්කන්ධ පංචකෙන් පංචකයට උපාදාන නොවි අතහැරෙනකොට ඒක මාර්ගය ඵලය නිර්වාණය. මොනවද මේ සමාජය හොයන්නේ? මාර්ගඵල කියලා. 아무තේ යමක් කරන්න තියනවද මේකේ? මොනවා හරි හිතට අරගෙන කර ඉන්න තියනවද? නෑ. ස්වභාවයෙන් එන එකේ නොඇලී අතහරින්න තියෙන්නේ. නමුත් අර පෙරපාර ප්‍රමාද විහාරීත්වයේ බලවත් බරපතලයි. බොහෝ කල කළ බැවින් කරමින් සිටිනා බැවින්. අන්න දැන් එතෙන්න අපි අර මේක දකින්න සිහිය දියුණු කරගෙන ඇවිදින් වරක් දෙවරක් තුන් වරක් 10000 වරක් කරන්න උගන්වන්න ඕන හිතට. පරණ පාරේ යන්න එපා, අල්ලා ගන්න හදන්න එපා. ඒක පමාදෝ බය දස්සේවා. දැන් අපමාදෝ රතෝ බික්කු කෙනෙක් වෙන්න වෙනවා ඔබ. දැන් ඉතින් එතකොට මෙතෙන්දී සෝවාන් කියන තැනට හම්බ වෙලානේ. දැන් සෝවාන් කියන පුද්ගලයා හතර අපායෙ එහෙම යනවද? නෑ. අබබ්බෝ පරිහානාය. ඉතරක් නෙමේ මේ අමාර්ගය ආපුවම රූපී අරූපී බඹතල යන්න ඕනෙත් නෑ ඒගොල්ලොන්ට. තේරුම් ගත්ත පුද්ගලයාට. මොකද ඒවත් ආපහු අතෑරලා මෙහෙන්න වෙන එකක් නම් ලබාගත්ත නිවීම සම්පූර්ණ කරගන්න වැරුණාම
දැන් නිවනට ළඟයි. නිවන නිබ්බානස්සයව සන්තිකේ මාර්ගඵල ලාභිත්වයා දැන් එයා එන නිවන සමීපේ. ඔබටත් මේ විශාල ගන්ධ සමූහයක් තුළ තිබෙන්නා වූ සීල සූත්‍ර පාඩම් කරන්නේ නැතුව ඔය හැම එකකින්ම පෙන්වන්න උත්සාහ කරන්නේ ඔබ තුළ ක්‍රියාත්මක වෙන්නා වූ පමාදයයි නොපමාවයි කියලා තේරුම් අරගෙන පමාදයේ දුකට මඟ කියලා තේරුම් අරගෙන ඔබ අප්‍රමාද විහාර වෙන්න උත්සාහවන්ත වෙනවා නම් ඔබ වෙනුවෙන් එහෙනම් ඔබට මේ කියපු වචනට නිවන් මඟ හම්බ වෙනවා. මඟ ගන්නකොට ඵල මෙලවට කතා කරන්න බෑ. මෙලොවේ වචනයකට වළංගු නැහැ. මෙලොවේ වචන හැම එකක්ම සංකත. දිග පළල උස මහත ඊ ආදහෙට සාපේක්ෂයි හැම එකක්ම. අපි කතා කරන්නේ හැම විටම හොඳ හරි නරක හරි සාපේක්ෂව. ඔය සෙන් ධර්මයක තියෙනවා නිවන ගැන අහපුවාම ඒකට ඔය හරි හෝ වැරදි හොඳ හෝ නරක වචන වළංගු නැහැ කියලා. ඒක තමයි අසංකත කියලා කියන්නේ. මේ අතිදීර්ඝ සංසාර ගමනේ ඔක තේරුම් ගන්න බැරුව කොතරම් ඇවිදින්න ඇද්ද මිනිසුන් අතර ඇවිදිනව ඇද්ද කන් දෙක තිබුණාට කන් දෙක හරවන්න නැතුව භවගාමී කොතරම් ආයි ඉන්නව ඇද්ද පෙරාපු රත්තරන් වගේ පෙරාපු මිනිස්සු බවට පත් වෙනව නේද මේක තේරෙනකොට Taman තුල අනුගමනය කරන්න තියෙන පාරක් මේ බුදුහාමුදුරුවෝ අදාරලා තියෙන්නේ කියලා. දැන් අදාදේයි මාරු පින් කරගන්නේ නෙමෙයි මට කියන්න තියෙන්නේ අදාද මරුන්ගෙන් ගැලවීමට අප්‍රමාද වන්නේ. අන්න මේ කෙරෙහි සම්මර්ෂණ ඥාණයෙන් යුක්ත වෙලා මේක ඔබ ඇසතුලට කනතුලට නාසයට යොදලා බලලා ඕ මේ මගේ වැරද්ද මේක තුල සිද්ධ වෙන්නේ මම දැන් මේක හදන්න ඕන කියලා තේරුම් ගත්තාම දැන් ඔබට මේක පිළිබඳ ප්‍රඥාවක් ඇති වෙනව නැත්තම් නුවණක් ඇති වෙනවා. දැන් ඊට පස්සේ දැන් එහෙනම් ඔබ අපමාදෝ රතෝ ඕ පමාදේ බයයි. දැන් ඔබට පිරිහෙනවා කියන්න සුසු නෑ. ඔබ දැන් ක්‍රමෙන් ඉදිරියට යන කෙනෙක්. මාර්ග ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් මාර්ග ඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු. මගේ අන්නෙක් බවට පත් වෙනවා. මෙන්න මේ අය භික්ෂුව තුළ භික්ෂුණිය තුළ උපාසකයා තුළ උපාසිකාව තුළ සමස්ත සමාජය තුළ සංඛ්‍යාවක් වශයෙන් වැඩි වෙන්න ඕනේ. ඒක තමයි ජයග්‍රහණයේ ධර්මදීපේ මාවත. අර පමාද විහාරී පුද්ගල වැඩි වෙන තරමට මොනවද උඩ එන්නේ? කළුගල් උඩ එනවා ගොමරියට යට යනවා. වෙන්න ඕනේ ඒක නෙමෙයිනේ. කළුගල් යට ගිහින් ගොමරියට උඩ එන්න ඕනේ. ඒ නිසා මේ සමාජයේම අනිත් පැත්ත හරවන ප්‍රතිපදාවකට අපි මහන්සි වෙන්නේ. ඒ පිළිබඳව අපිට කිසිදු ප්‍රතිලාභයක් අවශ්‍යතාවයක් නැහැ. ප්‍රශංසාවක් අවශ්‍යතාවයක් නැහැ. රාජ්‍යගරුවක් අවශ්‍යතාවයකුත් නැහැ. නමුත් අනුගමනය කරන පිරිස් ඇති වෙනවා නම් ඒ ප්‍රතිඵල රටට ලැබෙනකොට ඒ විප්ලවය සිදු වෙවි. මේ විප්ලවයේ කොටස්කරුවන් බවට පත්වීමට අනුග්‍රහක බෞද්ධුන් වශයෙන් කටයුතු කිරීමත් පිටුවහලක් අනුගමනීය ප්‍රතිපදාව ගැනීමත් පිටුවහලක් බව මතක් කරමින් ඔබට අනුග්‍රහක බෞද්ධින් බවට පත් වෙලා අනුගමනීය ප්‍රතිපදාවට එන්න ලැබේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ ලබා දී ඇත්තේ මාතර හිත්තැටියේ මැද කජුවත්තේ පදිංචි නානායක්කාර කුරුප්පුගේ පවුලේ දූදු පුතුන් විසිනි. අරමුණ මාතර හිත්තැටියේ මැද කජුවත්තේ විසූ පරලෝසපත් සර්ප විෂ වෛද්‍ය NKD දයානන්ද පියාණන්ට සහ VG සෝමාවතී මව්තුමියටත් පරලෝසපත් සොයුරු NKW කරුණානායක මහතාටත් පවුලේ පරලෝසපත් වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අපත්තිවදල සියලු මහා සංඝරත්නයටත් සර්තයයෙන් දීපදු සියලුම රණවිරුවන්ටත් මේ උතුම් ධර්මදානයේ පුණ්‍ය කුසලයේ හැකිනම් අනුමෝදන් වේවා. මොකද මම මේ වචනේ දාන්නේ නැත්නම් මේ ඔක්කොම අනුමෝදන් වෙන්න ඔක්කොම පරදත්තු පිළි වෙලා ඉන්න වෙනවා. භවගාමී ජීවිත සුවපත් වෙත්වා සසර දුකින් අත් මිදී නිර්වාණ අවබෝධය ලබා ගැනීමට අවශ්‍ය මිනිසත් බව ලබා ගැනීමට ආපහු මෙම උතුම් කුසලයේ හේතු ආසනාව වේවා. තවද සුජීවත් වෙන්න පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය සහ චිර ජීවනය ලැබේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටද අනිකුත් සියලු ස්වාමීන් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා. උතුම් නිවන් මඟ සාක්ෂාත් කිරීම පිණිස මේ ධර්ම දානමය කුසලයේ හේතු වේවා. උන්වහන්සේලාටත් ධම්ම මඟ නිවැරදි කරන්නට ශක්තිය ධෛර්ය ලැබේවා. සියලු ලෝකවාසී ජනතාව මේ ධර්ම ශ්‍රවණානිසංසෙන් භවගමන කෙලවර කරගෙන අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා නැත්නම් දුක් කෙලවර කරගනිත්වා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කොට ධර්ම දානයක් දී ධර්ම දේශනාව දේශනා කරවාගෙන විකාශනය කරවාගෙන ශ්‍රවණයෙන් ලබාගත් අවබෝධය මත සිටහා පීඨා
පරලෝසෙපත් ඥාති වර්ගය උපහාරයට ලක්කොට අවශ්‍ය කෙනෙකුට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඔවුන් පින් අනුමෝදන් කරගෙන ජීවිතය සැපවත් කරගනි. මතව ඒකදී ඔබටත් මේ ඔවුන්ටත් මෙම අපමාද මග තේරුම් ගන්න ලැබීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ සකල දුක්ඛයන්ගේ නිමාව හිමි වේවා. ඔබ හැම දිනාටමත් මෙම අවබෝධය මෙලොව වශයෙන්ම ක්‍රියාත්මක කරන්න ලැබීම තුළ නිවීමට සැනසීමට හිමිකම් කියන්ට ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං